චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න දායකත්ව ධර්ම දේශනාවක් එක්ක එකතු වෙන්න. අද ලෝකේ තියෙන උතුම්ම පුණ්‍ය භූමියක් වන බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය අසල ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවණේ සිටයි ඔබ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගතුනි, ලෝකෙ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියනවා. බුද්ධ කියන වචනේ පවා කල්ප 100 ගණනින් ලෝකෙ අහන්නත් දුර්ලභ වචනයක්. ඔබ දන්නවා අපි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම පිණිස සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා දසපාරමී සම්පූර්ණ කරන්නට යෙදුණා. මේ සාරා සංකේය කල්ප ලක්ෂයේ තුලම මේ ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. ඔබ දන්නවා සාරා සංකේය කල්ප ලක්ෂයේ තුල උන්වහන්සේ දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී පුරාගෙන යන ගමනේ සූවිසි විවරණ ලැබුවා. සූවිසි විවරණ ලැබුවා කියන්නේ පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලැබුවා. මේ තමයි අනාගතයේ ගෞතම නමින් සම්බුද්ධත්වයට පත්වෙන මහා පින්වන්ත කෙනා කියලා. එතකොට අපිට පේනවා අවස්ථා 4ක් අතීත බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච කාලයේ අනුව ගනිද්දී අසංඛේය බැගින් බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා අවස්ථා 4ක්. කල්ප අසංඛේයයක් බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ කල්ප 20000, කල්ප 30000, කල්ප දහස් ගණන් බුද්ධ ශූන්‍ය කල්ප ගෙවිලා තමයි කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙන කල්පයක් උදා වෙන්නේ. ඊළඟට බුදුවරු දෙනම 3 නම 4 නම උපරිම එකම කල්පයක් තුල පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පමණයි. අපි මේ ඉන්නේ මහා බද්ද කල්පයේ තුල බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙන මහා බද්ද කල්පේ. පින්වතුනි, මේ මහා බද්ද කල්පේ පළවෙනි අන්තක් කල්පයේ තුල කල්පයකට අන්තක් කල්ප ගණනාවක් තියෙනවා. අන්තක් කල්පය කියලා විස්තර වෙන්නේ ඒ කල්පයේ තුල ජීවත් වෙන මිනිස්යන්ගේ ආයුෂ කාලෙකදී වැඩි වෙලා අවුරුදු අසංඛේය දක්වාම වැඩි වෙනවා. අද අපිට හිතා ගන්නවත් බෑ. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 10ටම පිරිහෙනවා. මිනිස් ආයුෂ අවුරුදු 10ට පිරිහෙනකොට කෙලෙස් උස්සන්න වීම තුල අන්තක් කල්ප විනාශ සිද්ධ වෙනවා. ඒ විදිහේ අන්තක් කල්ප 64ක් එක මහා කල්පයක් තුල පවතිනවා. එතකොට මේ මහා බද්ද කල්පයේ පළවෙනි අන්තක් කල්පේ එදා අසංඛේයට වැඩි වෙච්ච මිනිස්යන්ගේ ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 40000 ආසන්න වෙනකොට තමයි කකුසඳ කියන බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න මව් කුසින් ලෝකයට බිහි වෙන්නේ. එදා කකුසඳ බෝසතාණන් වහන්සේ මව් කුසින් ලෝකයට බිහි වෙනකොටම පාරමී සම්පූර්ණ කරලා මේ වජිරාසනේ ළඟින් මහරි බෝධියේ බෝ අංකුරය මව් කුසින් බිහි වෙන දවසේම උන්වහන්සේ වෙනුවෙන් පොළොවෙන් පහළ වුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන සෙවණ දුන්නේ මහරි බෝධීන් වහන්සේ එදා මේ වජිරාසන පුණ්‍ය භූමියේදීමයි. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේත් සියලු බුදුරජාණන් වහන්සේලා සේවනය කරන මේ උතුම් වජිරාසන පුණ්‍ය භූමිය මතම වැඩ ඉඳලා නැගෙනහිර දිසාවට මුහුණලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවනි යාමේ චතුප්පාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙද්දී හිමිදිරි උදෑසන නැගෙනහිරින් අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පෑවා. අසංකේය ගණන් සත්වයන්
මේ සංසාර දුකින් එතර කරවලා. උන්වහන්සේ පිරිනිවන් පාලා බොහෝ කාලයක් යනකොට ඒ ශාසනයත් පිරිහිලා අවසන් වුණා. එදා 40000ක් තිබිච්ච මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙලා ආයිමත් අවුරුදු 10ට අඩුවෙලා පළවෙනි අන්තක්කල්ප විනාශය සිද්ධ වුණා. එතනින් ජීවිත බේරගත්ත ඉතාම සුළු පිරිසක්. ඒ අයගෙන් ආරම්භ වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ දෙවනි අන්තක්කල්පේ. දෙවනි අන්තක්කල්පේ අර ඉතුරු වෙච්ච අයගේ ආයුෂ ආයේ ටික පරම්පරාවෙන් පරම්පරාවට වැඩි වේගෙන ගිහිල්ලා අවුරුදු අසංඛේයයටම ආයුෂ වැඩි වෙච්ච කාලයක් එනවා. එහෙම අවුරුදු අසංඛේයයට වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් ආයෙමත් පිරිහෙන්න පටන් ගන්නවා. ආයුෂ පිරිහීගෙන ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පයේ දෙවනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 30000ක් වේගෙන එන කාලේ ඕනාගමන බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳගෙන හරියටම දස මාසයක් මව් කුසේ වැඩිලා වෙසක් පුන් පොහෝ දවසක ලෝකයට බිහි වෙනකොටම මේ වජිරාසනය මතින් උන්වහන්සේ වෙනුවෙන් දිඹුල් බෝධීන් වහන්සේගේ බෝ අංකුරය පොළොවෙන් පහළ වෙනවා. කෝණාගමන බෝසතාණන් වහන්සේට සම්බුද්ධත්වයට පත්වෙන සෙවන දුන්නේ දිඹුල් බෝධීන් වහන්සේ. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා දුෂ්කරක්‍රියාවන් කරලා එදා මේ පුණ්‍ය භූමියට වැඩම කරනකොට සම්බුද්ධත්වයේ පිණිස උන්වහන්සේ පිළිගත්තේ මේ වජිරාසන පුණ්‍ය භූමියේ උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච දිඹුල් බෝධීන් වහන්සේ. ඒ බෝධීන් වහන්සේගේ නැගෙනහිර දිසාවට පෙර බුදුවරු සේම කුසතන එලලා මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් නැකිටින් නෑ කියන ඒ චතුරංග සමන්නාගත වීරියෙන් තමයි බෝසතාණන් වහන්සේලා බුද්ධත්වයේ පිණිස වජිරාසනයේ වැඩඉන්නේ. ඒ අධිෂ්ඨානෙන් වැඩ හිටිය කෝණාගමන බෝසතාණන් වහන්සේත් රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවනි යාමේ චතුප්පාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම උන්වහන්සේගේ හිතත් කෙලෙසුන්ගෙන් මිදිලා මේ උතුම් පුණ්‍ය භූමියේම නැගෙනහිර දිශාවට මුහුණලා අරුණෝදය සමගම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න සෙවණ දෙන්නේ මේ වජිරාසනයේ මතින් ඒ පුණ්‍ය භූමියේ පැන නැග්ග දිඹුල් බෝධීන් වහන්සේ දා බෝධිය බවට පත් වුණා. උන්වහන්සේගේ ශාසනය තුල අසංඛේය ගණන් සත්‍යයන් සංසාර දුකින් මිදුණා. බොහෝ දෙව් මිනිසුන් අපි වගේම සද්ධාවෙන් එදා ඇවිල්ලා ඒ දිඹුල් බෝධීන් වහන්සේ මේ වජිරාසන භූමියේම පුද පූජාවන්ට පූජා ලැබුවා. උන්වහන්සේත් පිරිනිවන් පාලා බොහෝ කාලයක් යනකොට ඒ බුද්ධ ශාසනයත් පිරිහිලා අවසන් වෙලා ගියා. එදා 30000ක් තිබිච්ච සාමාන්‍ය මිනිස්යන්ගේ ආයු අපේක්ෂාව අඩුවේගෙන ඇවිල්ලා ආයමත් මිනිස් ආයුෂ අවුරුදු 10ට ලං වුණා. ඒ වෙනකොට මිනිස්සුන්ගේ රාග, ද්වේෂ, මෝහ ඇවිස්සීලා මිනිස්සු සත්තු වගේ විකෘති වෙච්ච පිරිසක් කෙලෙසුන්ගේ සත්‍යයන්ගේ විනාශයට දෙවනි අන්තක්කල්පයත් අන්තක්කල්ප විනාශයකට ලක් වුණා. ඒ අන්තක්කල්ප විනාශෙනු ජීවිත බේරගත්ත ඊටාම සුළු පිරිසක්. ඒ අයගේ ජීවිත බේරුණාට පස්සේ අන්නේ අය කල්පනා කරා අනේ අපේ ඥාතීන්, අපේ යාළුවන්, අපේ හිතවතුන් වෙනසුනේ දුස්සීලකන් නිසා. ඒ නිසා අපි ගුණධර්ම පුරමු කියලා ඒ අය ගුණධර්ම පුරන්න පටන් ගන්නකොට පරම්පරාවෙන් පරම්පරාවට ආවිෂ වැඩි වෙලා කාලයක් යනකොට ආයමත් අවුරුදු අසංඛේය දක්වාම ආවිෂ වැඩි වුණා. ඒ මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනි අන්තක්කල්පේ. ඒ අසංඛේයයට වැඩි වෙච්ච ආවිෂ ආයමත් එතන ඉඳන් පිරිහීගෙන පහළට අඩුවේගෙන ටික අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 20000ට ලං වෙනකොට එදා පාරමී සම්පූර්ණ කළ බුද්ධත්වයට පත් වෙන්න බලාගෙන හිටිය කාශ්‍යප බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳගෙන දස මාසයක්ම මව් කුසේ වැඩිලා වෙසක් පුන් පොහෝ දවසේ මව් කුසෙන් බිහි වෙනකොටම මේ වජිරාසන පුණ්‍ය භූමියේ නුග බෝධියේ බෝ අංකුරේ පහළ වුණා උන්වහන්සේ වෙනුවෙන්. එදා උන්වහන්සේ බොහෝ කාලයක් ගිහි ජීවිතේ ගත කරලා සතර පෙර නිමිති දැක්කට පස්සේ අබිනිෂ්ක්‍රමණය කරලා දුෂ්කර ක්‍රියාවන් කරලා කිරිපිටු දානෙත් වළඳලා කුසතන මිටිත් අරගෙන මේ පුණ්‍ය භූමියට වැඩම කරනකොට උන්වහන්සේට බෝධිය බවට පත් වුණේ නුග බෝධීන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ බෝධි මූලයේදී තමයි
මේ වජිරාසන පුණ්‍ය භූමිය මතම පෙර බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙච්ච ආකාරයටම නැගෙනහිර දිසාවට මුහුණලාම කුසතන මත වැඩ ඉඳලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනි යාමේ චුතෝපාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙද්දී උන්වහන්සේගේ හිතත් කෙලෙසුන්ගෙන් මිදිලා මේ මහා බද්ධ කල්පයේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. පිංගතුනි, ඒත් මේ උතුම් වජිරාසන පුණ්‍ය භූමිය මතදිමයි. එදා 20000ක් වෙලා තිබිච්ච සාමාන්‍ය මිනිස්යන්ගේ ආයු අපේක්ෂණයත් ටික ටික පිරිහීගෙන ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එදා අපේ බෝසතාණන් වහන්සේ අවසාන වශයෙන් විවරණ ගත්තේ ජෝතිපාල මානවකයා හැටියට ඉපදිලා හිටියේ. ගටිකාර කියන තමන්ගේ මිත්‍රයා, කල්යාණ මිත්‍රයා තමයි යම් අපි බණහන්න බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා එක්කන්ගේ බණහන්. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණහපු මොහොතේම කල්පනා කරා මම පැවිදි වෙනවා. එදා පැවිදි වුණා. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විවරණ දුන්නා මේ තමයි මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන මහා වීරියවන්ත කෙනා කියලා විවරණ දුන්නා. අපේ බෝසතාණන් වහන්සේට 24 වෙනි වතාවට බුදු කෙනෙක්ගෙන් විවරණ ගත්තා. එදා බොහෝ කාලයක් සිල් ගුණ දහම් පුරාගෙන එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ කටයුතු කරලා මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවා. කාලයක් යනකොට උන්වහන්සේගේ ශාසනයත් පිරිහිලා අවසන් වෙගෙන ගියා. එහෙම ශාසනය පිරිහීගෙන යන කාලේ දෙව්ලොව හිටිය අපේ බෝසතාණන් වහන්සේ ආයමත් දෙව්ලොවින් මනුලොවට ආවා සිටුවරයෙක් හැටියට. එදා බොහෝම ධනවත් සිටුවරේ. දවසක් කල්පනා කරා මගේ සිටු නිවස විශාල කරගන්න වටිනා දැව ටිකක් මහ වනාන්තරයෙන් හොයාගන්න ඕන කියලා. එදා මහ වනාන්තරයට සේවකයෝ පිරිසක් එක්ක ඇවිදගෙන ගියේ තමන්ගේ සිටු නිවස විශාල කරගන්න වටිනා ගස් දැව හොයන්න ගියා. මෙහෙම යනකොට දැන් කාශ්‍යප බුද්ධ ශාසනය පිරිහීගෙන යන අවසාන කාලෙමේ ස්වාමීන් වහන්සේ නමක් දකින්නත් දුර්ලභයි. හැබැයි මහ වනාන්තරයේ ඇතුලේ කැලේ ඇතුලේ ඉඳන් ස්වාමීන් වහන්සේ නමක් පාත්‍රයක් අරගෙන ගම දිහාවට කැලේ ඇතුලේ ඉඳන් ඈතින් පිණ්ඩපාතේ වඩින දර්ශනයක් නිත ගැටුණා. අදහගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ නමක් මේ මහ කැලේ ඇතුලේ කොහෙද වැඩ ඉන්නේ? එහෙම පිරිසත් එක්ක බෝසතාණන් වහන්සේ දාර සිටුවරයා ටිකක් හැංගිලා බලාගෙන හිටියා. උන්වහන්සේ කොහෙටද වඩින්නේ? ගම පැත්තට වඩිනවා. උන්වහන්සේගේ පියවර සටහන් ඔස්සේ උන්වහන්සේ වැඩ ඉන්න තැන හොයාගෙන කැලේ ඇතුළටම ඇවිදගෙන ගියා. පියවර සටහන් අවසන් වෙන්නේ ගහක් යටේ. කල්පනා කරා උන්වහන්සේ එහෙනම් මේ ගහ යට තමයි වැඩ ඉඳලා තියෙන්නේ. අනේ උන්වහන්සේ සීතලින් පීඩාවට පත් වෙන්නේ නැති. මැසි මදුරුවන්ගෙන් පීඩාවට පත් වෙන්නේ නැති. උන්වහන්සේට වැස්සෙන් පින්නෙන් පීඩාවට පත් වෙන්නේ නැති. මට මේ තරම් විශාල සිටු නිවසක් තිබිලා තමයි මම මේ තවත් දැව හොයන්න යන්නේ මගේ නිවස තවත් විශාල කරන්න. මේ යන ගමන පැත්තක තියලා බෝසතාණන් වහන්සේ දා කැලේ තියෙන ලී දඬු එකතු කරගෙන ඇවිල්ලා පුංචි කුටියක් අර ගහ යට හැදුවා. ඉක්මනට කණු 4ක් හිටවලා ඇතුලේ නිදාගන්න පුංචි ලී වලින්ම මැස්සක් හදලා කොලාතු ගෙනහලා වහලෙට සෙවිලි කරලා වටේට කොලාතු තියලා බැඳලා පුංචි කුටියක් පැයක් දෙකක් ඇතුළත පිරිස එකතු කරගෙන ඉක්මනින් හදලා අවසන් කරා. දැන් මේ කුටිය හදලා අවසන් කළා කල්පනා කරා මම මේ කරපු දේ කැපද අකැපද දන්නෙත් නැහැ. උන්වහන්සේ මේක පිළිගනීද දන්නෙත් නැහැ. කල්පනා කරනකොට ඈතින් මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත කරගෙන ආයෙමත් කැලේ තමන් හිටපු තැනට වඩිනවා. ඉක්මනට ගිහිල්ලා හැංගිලා බලාගෙන හිටියා උන්වහන්සේ මේක පිළිගනීවිද? උන්වහන්සේ වඩිනකොට මෙන්න තමන් කාලයක් හිටපු ගහ යට පුංචි කුටියක් හදලා පාත්තරේ අර මැස්ස උඩින් තිබ්බ මහන්සියට මැස්ස උඩ වාඩි වෙලා චුට්ටක් ගිමන් හැරියා කුටිය ඇතුලේ වාඩි වෙලා පුදුමාකාර සතුටක් ඇති වුණා. ඉක්මනට හැංගිලා හිටපු තැනින් එළියට ඇවිල්ලා පිරිසත් එක්ක ගිහිල්ලා වන්දනා කරා ස්වාමීනි ඔබ වහන්සේද මෙතන වැඩ සිටියේ. එතකොට උන්වහන්සේ ආනෝ පින්වත ඔබද මේ කුටිය හැදුවේ ඇහුවා. ඔව් මමයි මේ කුටිය හැදුවේ. ඔබ වහන්සේට මේක කැපද ඇහුවා. එතකොට මේ ස්වාමින් වහන්සේ හදවතින්ම ආශිර්වාදයක් කරා මම බොහෝ කාලයක් මේ ගහ යට වැඩ හිටියා. සීතලෙන් පීඩාවට පත් වුණා, වැස්සෙන් තෙමුණා, පින්නෙන් පීඩාවට පත් වුණා, මැසි මදුරුවන්ගෙන් පීඩාවෙන්දා, සතුන් සර්පයන් පවා මගේ ශරීරයේ උඩින් පැනලා ගිය වාර අනන්තයි. ඒ නිසා මේ කුටිය හදලා පූජා කරපු ඔබේ දෑතට සිතූ පැතූ සම්පත් ලැබෙන සුරපුරක් බවටම පත්වේවා. ඔබට ඉක්මනින්ම ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් ඔබට ධර්මයම අවබෝධ කරගන්න ලැබේවා කියලා උන්වහන්සේ හදවතින්ම ආශිර්වාදයක් කරා. එදා සාදුකාර දීපු අපේ බෝසතාණන් වහන්සේ කියනවා ස්වාමීනි
මම මේක තාවකාලිකවයි ඔබ වහන්සේට මෙතන මේ කුටියක් හැදුවේ. මම මෙතන ස්ථීර කුටියක් ඔබ වහන්සේට හදලා දෙන්නම්. ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩියාම දානේ ලැබුණා හෝ නොලැබුණා හෝ මගේ සිටු නිවසට වඩින්න. හැමදාම ඔබ වහන්සේ වෙනුවෙන් දානේ මං සකස් කරලා තියන්නම් වැඩියා හෝ නොවැඩියා හෝ. ඔබ වහන්සේගේ කැපකරු දායකයෙක් හැටියට මාව පිළිගන්න කියලා වන්දනා කළ පිටත් වෙලා ගිහිල්ලා උන්වහන්සේට පිරිස එකතු කරගෙන ඇවිල්ලා බොහොම ලස්සන කුටියක් අර වනාන්තරේ හදලා පූජා කරා. සක්මන් මළුවක් කරලා පූජා කරා. උන්වහන්සේට ලිඳක් කරලා පූජා කරා. උන්වහන්සේට මේ වනාන්තරයේ තුල වැඩ ඉන්න රිසිසේ කුටි සෙනසුන් හැටියට පුංචි ආරාමයක් සකස් කරා. ඔය විදිහට දිවි ඇතිතෙක් මේ ස්වාමින් වහන්සේට අපෝපස්ථාන කරා. මේ ස්වාමින් වහන්සේ මේ කුටියම බණ භාවනා කරලා උන්වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනය පිරිහීගෙන යන කාලේ සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහයත් ආදාහනය කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් පවා ඒ භූමියේ ඉදි කෙරෙව්වා. එදා අපේ බෝසතාණන් වහන්සේ ඔය විදිහට පින් කරගෙන ආයිමත් දෙව්ලොව ඉපදුණා. දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ කාලයක් සැපවිඳලා අර මිනිස්සුන්ගේ ආයුෂ දැන් 20000 ආයුෂ අඩුවේගෙන ගිහිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක්කල්ප විනාශය සිද්ධ වුණා. තුන්වෙනි අන්තක්කල්ප විනාශය සිද්ධ වෙලා ආයුෂ වැඩි වේගෙන යනකොට අසංඛ්‍යය දක්වා ආයුෂ වැඩි වෙන කාලේ දෙව්ලොවත් බඹලවත් බොහෝ කාලයක් දිව්‍ය බ්‍රහ්ම ලෝකවලම අර පාරමී බලයෙන් සැප සම්පත් විඳ හිටිය අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් ඇවිල්ලා මහා සුදස්සන හැටියට සක්විති රජකම් කරා. මහා සුදස්සන සක්විති රජුරවන්ට මේ දඹදිව් තලේ නගර 84000ක එකම විදිහේ මාලිගා 84000ක් පහළ වුණා කියන. එහෙම මාලිගා 84000ක් පහළ වෙන්න පින ලැබුණේ එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ අර එක ස්වාමින් වහන්සේ නමකට පුංචි කුටියක් හදලා පූජා කරපු පින තමයි එදා මහා සුදස්සන සක්විති රජ්ජුරුවන්ට පුදුම විදිහට විපාක දෙන්නේ. ඒ හැම මාලිගාවකම පැම්පොකුණු ඒ වගේම රත්තරන් වලින් ආසන යහනාවල් මේ සියලු දේවල් පහළ වුණේ අර ස්වාමීන් වහන්සේට මැස්සක් කරලා නිදාගන්න ආසනයක් හදලා උන්වහන්සේට පැම්පොකුණක් කළ පූජා කරපු පින හැටියට අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මහා සුදස්සන දේශනාවේදී දේශනා කරනවා. බොහෝ කාලයක් මහා සුදස්සන සක්විති රජුරෝ සක්විති රජකම් කරා. එදා මහා සුදස්සන සක්විති රජුරුවන්ගේ සක්විති රාජ්‍යයේ රාජධානිය බවට පත් වුණේ කුසාවතී නගරේ. කුසාවතිය කියන්නේ අද කුසිනාරා නගරේ. එදා ඒ කුසාවතිය මුල් කරගෙන තමයි මහා සුදස්සන සක්විති රජුරෝ සක්විති රජකම් කරලා අවසානයේ තමන්ගේ රාජ්‍ය වැඩිමහල් පුතණුවන්ට පවරලා මාලිගාවට තමන් වෙනුවෙන් විශාල මාලිගාවක් පහළ වුණා. මොකද මහා සුදස්සන සක්විති රජුරෝ කිසිම කෙනෙක්ගෙන් අයබදු අය කරන්නේ නැහැ. හිතන දේවල් පහළ වෙනවා. ගබඩාවල ධනෙ පිරීලා ඉතිරිලා යනවා. තමන්ගේ පෙර රැස් කරගත්ත පින නිසා. හැබැයි නගරවාසීන් දවසක් කල්පනා කරානේ අපේ රජුරෝ අපෙන් කවදාවත් අයබදු අය කරන්නේ කමක් නෑ අපි එකතු වෙලා මුදලක් එකතු කරගෙන ගිහිල්ලා අපේ රජුරවන්ට පූජා කරමු කියලා විශාල ධනයක් රැස් කරලා කරත්තවල පටවගෙන මාලිගාව ඉස්සරහට ඇවිල්ලා ගොඩ ගහලා රජුරවන්ට කිව්ව රජතුමනි මේ නගරවාසීන් කැමැත්තෙන් එකතු කරපු දෙයක් රජුරෝ මේක ගබඩාවට පිළිගන්න. මහා සුදස්සන සක්විති රජුරෝ කියනවා රටවැසියන්ට රටවැසියනි මගේ ගබඩාවල් ධන ධාන්‍ය වලින් සම්පත් වලින් රන් රිදියෙන් පිරීලා ඉතිරිලා තියෙන. ගන්න ඒවා පිරෙනවා මං සසරේ දන් දීලා රැස් කරගත්ත පින නිසා. ඒ නිසා මේ ධනෙ මට වැඩක් නෑ. ඔබම පිළිගන්න කියලා. ඊට පස්සේ නගරවාසීන් කල්පනා කරා අපි රජ්ජුරුවන්ට එහෙනම් මීට වඩා ලස්සන මාලිගාවක් කරලා පූජා කරමු කියලා. බොහොම ලස්සන භූමියක් ගිහිල්ලා සුද්ධ පවිත්‍ර කරලා එතන මාලිගාවක් හදන්න සැලසුම් කරා. පහුවදා මිනිස්සු යනකොට මාලිගාව හදන්න කූටාගාර 84000කින් යුක්ත විශාල දිව්‍ය විමානයක් වගේ මාලිගාවක් මහා සුදස්සන සක්විති රජුරුව වෙනුවෙන් ඒ භූමියේ පහළ වෙලා. නගරවාසීන් ගිහිල්ලා වන්දනා කළ ආරාධනා කරා සක්විති රජුරුවන්ට මේ මාලිගාවට වඩින්න. හැබැයි රජුරුව කල්පනා කරා මම රජ කෙනෙක් හැටියට සක්විති රජ කෙනෙක් හැටියට කටයුතු කරා. මේ මාලිගාව මට පහළ වුණේ පිනට. ඒ නිසා මම රජ කෙනෙක් හැටියට මේ මාලිගාව පිළිගන්නේ නෑ කියලා ඒ මොහොතෙම සුදු වස්ත්‍රයෙන් සැරසිලා තමන් උතුම් අෂ්ටාංග උපෝසත සීලයක පිහිටලා මාලිගාවේ පියගැට පෙළ ළඟට ගිහිල්ලා පළවෙනි පියගැට පෙළ ළඟ අධිෂ්ඨානයක් කරා කාම විතර්ක මෙතන නවතිනු. ව්‍යාපාද විතර්ක මෙතන නවතිනු. විහිංසා විතර්ක හිංසා විතර්ක මෙතන නවතිනු.
මගේ හිතේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී නීවරණ මේ පිය ගැට පෙළේම නවතිනු කියන අදිෂ්ඨානයෙන් හොඳට සිහිය පිහිටවාගෙන පිය ගැට පෙළ නගිනකොට වාඩි වෙනකොටම හිත සමාධිමත් වුණා. බොහෝ කාලයක් අෂ්ට සමාපatti ලාභීව ධ්‍යාන භාවනා වඩමින් මේ මාලිගාවේ කාලයක් ගත කරලා දවසක් හීනෙන් දැක්කා තමන්ගේ දේවියයි දරුවෝ ටික දෙනාවයි එදා තමන් මුණ ගැහෙන්න එනවා. ඔය හීනේ දේවියක් දැක්. එදා අමාත්‍යවරු ආහාර අරගෙන ආපු වෙලාවේ දැනුම් දුන්න දේවියටත් දරුවන්ටත් අමාත්‍යවරුන්ටත් මාලිගාවේ මැදට රැස් වෙන්න කියන්නේ. බොහෝ කාලයක් ධ්‍යාන භාවනා වඩමින් වැඩ සිටියේ මහා සුදස්සන මේ බෝසතාණන් වහන්සේ අපේ බෝසතාණන් වහන්සේ මාලිගාවෙන් පහළට බහිනකොට ඇඳක් පනවලා තිබුණා. මේ ඇඳේ සිංහ සෙයියාවෙන් ඇලවෙනකොට දේවියට හිතුණා අනේ රජ්ජුරුව අද මරණයට පත් වෙයිද? ආයුෂ අවසන් වෙයිද කියලා හිතිලා දේවිය වැඳගෙන කියනවා රජතුමනි ඔබට 84000ක් මාලිගා තියෙනවා හැම නගරෙකම 84000ක් අස්වරත ඒ වගේම නොයෙක් විදිහේ සැප සම්පත් මේ නගරේ පහළ වෙලා තියෙනවා සක්විති රජතුමනි ආයෙමත් මේ සම්පත් ගැනම හිත පිහිටවාගෙන මේ මනුලව සක්විති රාජ්‍යයේම හිත පිහිටවන සේක්වා කියව. එතකොට අපේ බෝසතාණන් වහන්සේ කියනවා දේවිය ඔය ආරාධනාව වැරදි කිව්වා. ඔබ මෙහෙම ආරාධනා කරන්න කිව්වා. ඔබ මහා පින්වන්ත කෙනෙක් 84000ක් මාලිගා පහළ වෙලා තියෙනවා. නමුත් මේ මාලිගාවන් සියල්ල නැසී වෙනසී යන දේවල් අනිත්‍ය දේවල්. ඒ නිසා මේ කිසිම සැප සම්පතක් ගැන හිත පිහිටවන්නේ නැතුව ලෝතුරා බුද්ධත්වයේ පිණිසම හිත පිහිටවාගෙන උතුම් නිවනේම හිත පිහිටවන සේක්වා කියලා ආරාධනා කරන්න කිව්වා. එදා දේවියත් අමාත්‍යවරු පිරිසත් ඒ විදියට බෝසතාණන් වහන්සේට ආරාධනා කරද්දී සියලු දෙනාට අවවාද කරලා කියනවා මම දැන් බ්‍රහ්ම ලෝකයට යනවා. නුඹලත් පින් කරගෙන බණ භාවනා කරගෙන බඹලවට එන්න. මම මේ මහා බද්ද කල්පයේ ඊළඟට ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධ ශාසනයේම නිවන් දකින්න නුඹලා සියලු දෙනාමත් හිත පිහිටවා ගන්න කියලා එහෙම නින්දෙන් පිවිදියා වගේ තව්තිසා දෙව්ලොව පහළ වුණා. එදා දිව්‍ය ලෝකෙ පහළ වෙලා බොහෝ කාලයක් වැඩ ඉන්නකොට සක්‍ර දෙවියන් බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයිද? අනෙක් පාරමිතා සියල්ල සම්පූර්ණයි. හැබැයි තාම එක කොටසක් පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච. ඒ තමයි දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටස. සක්‍ර දෙවියන් ආයෙමත් ආරාධනයක් කරා තමන්ගේ දේවිය හැටියට දෙව්ලොව හිටියා එදා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යනවා බුදුවෙන ආත්මි මව් පදවිය ලබන කෙනා. සක්‍ර දෙවියන් විධාන කරා ඔබ ජයතුරාපුර ගිහින් කුසතී දේවිය හැටියට උපදින්න. තුසිත දෙව්ලොව හිටිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා බුදුවෙන ආත්මි පිය පදවිය ප්‍රාර්ථනා කරන කෙනා. සක්‍ර දෙවියන් විධාන කරා ඔබ ජයතුරාපුර සංජේතයන රජ්ජුරුව හැටියට මනුලවට යන්න. පෙරම පින් ඇති අය මනුලොවට එවලා අපේ බෝසතාණන් වහන්සේට සක්‍ර දෙවියන් ආරාධනා කරා මහා වීරයන් වහන්ස ඔබවහන්සේට සම්බුද්ධත්වයට පත්වෙන්න දාන පාරමිතාවේ තව කොටසක් ඉතුරු වෙලා තියෙනවා සම්පූර්ණ කරන්න. ඒ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න අන්න ජයතුරාපුර කුසතී දේවියගේ කුස පිළිසිඳ ගන්න මනුලොවට වඩින සේක්වා කියලා දෙවියන් ආරාධනා කරා. එදා අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙනකොට 60000ක් දෙවිවරු දෙව්ලොවින් චුත වෙලා ඒ නගරේම අම්මලාගේ කුසවල් වල පිළිසිඳ ගත්තා. ඒ ආත්මි තමයි වෙස්සන්තර ආත්මි. බුදු වෙන්න පෙර සක්‍ර දෙවියන්ගේ ආරාධනෙන් දාන පාරමිතා පුරන්න මනුලොවට ආපු කුසතී දේවියගේ කුස පිළිසිඳ ගත්ත වෙලේ ඉඳන් දේවියට හිතෙන්නේ දන් දෙන්නමයි. දවස ගානේ දන් වැටක් පැවැත්තුවා ලක්ෂයේ වියදම් කර කර දන් වැටක් පැවැත්තුවා. දරුවා බිහි වෙන දවසේ දේවියට නගර සිරි නරඹන්න ආසාවක් ඇති වුණා. මංගල සම්මත අමාත්‍යවරු ලවා නගර වීදි සංචාරය කරවනකොට වෙළඳ වීදියේදී දරුවා බිහි වෙන ලකුණු පහළ වුණා. ඉක්මනට වටතිර ඇදලා ආරක්ෂාව යොදලා දරුවා වෙළඳ වීදියේදීම බිහි වුණා. එදා අපේ බෝසතාණන් වහන්සේ බිහි වෙන වෙලාවෙම ඉපදිච්ච ගමන් කතා කරපු එක ආත්මයක් තමයි වෙස්සන්තරාත්. ඔබ අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ ඉපදිච්ච ගමන් කතා කරපු ආත්ම 3ක් ගැන දේශනාවල තියෙනවා. එක ආත්මයක බෝසතාණන් වහන්සේ උපදිනකොටම සක්‍ර දෙවියන් සඳුන් ගැටයක් අතේ තියෙනවා. මේ පුංචි බෝසත් පුතා මෙහෙම සඳුන් ගැටේ අතින් අල්ලගෙන ඉන්නකොට අම්මා හුරතලයට වගේ ආදරෙන් ඇහුව මොනවද පුතේ අතේ ඔය කියලා. අම්මා දිහා බලලා කියනවා hina වෙලා අම්මේ මේ මහා ඖෂධයක්. ඒ තමයි මහෝෂධ ආත්මේ ඉපදිච්ච ගමන් කතා කරපු එක ආත්මයක්. ඊළඟට වෙස්සන්තර ආත්මේ දන් දෙන්නම මනුලවට ආපු ආත්මේ. මව් කුසින් බිහි වෙන වෙලාවෙම අම්මා දිහා බලලා අහන්නේ
අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද ඇහුවා බිහි වෙච්ච වෙලාවේ. ඒ වෙලාවේ දහසක් පැඳි රන් කහවණු පොදියක් අතට ලං කරනකොට එහෙම පුංචි අත් දෙකෙන් අල්ලලා ළඟ හිටිය අම්මා කෙනෙකුට දිගු කරා. මහා පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා කියන. 7 වාරයක් මහා පොළොව පවා කම්පා වෙනවා වෙස්සන්තර ආත්මේ දන් දෙනකොට. ඔබ අහලා ඇති වෙස්සන්ත රජුරෝ වෙස්සන්තර කතාව අහගෙන කියවගෙන යනකොට මුළු ඇඟම හිරිවැටෙනවා මෙහෙමත් දන් දෙන්න පුළුවන් දෝ කියලා. තමන්ගේ අඹදරු දේවිය රාජ්‍ය ඉල්ලන යදියන්ට නෑ බෑ නොකියා මට දන් දෙන්නම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් පුදුමාකාර විදියට දන් දීගෙන මහ පොළොව පවා 7 වාරයක් කම්පා කර දන් දීලා තමයි දාන පාරමිතාව සම්පූර්ණ කරලා එදා වෙස්සන්ත රජුරුව තුසිත දෙව්ලොව ආයෙමත් ඉපදුණා. ඒ වෙනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 20000ක් තිබ්බ කාලේ. ඒ ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක්කල්ප විනාශයෙන් පස්සේ ආයුෂ ආයමත් 4 වෙනි අන්තක්කල්පේ අසංකේයයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ දැන් අඩු වෙගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100කට ආසන්න වේගෙන එන කාලේ. ඒ වෙනකොට සාමාන්‍ය මිනිස්යන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 120ක් වගේ තිබුණා. එදා සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු තුසිත දෙව්ලොව වැඩ සිටි අපේ බෝසතාණන් වහන්සේට ආරාධනයක් කරා මහා වීරයන් වහන්සේ. උප්පජ්ජ මාතු කුච්චියන් මිනිස් මව් කුසක ගිහින් පිළිසිඳ ගන්න. සදේවකන් තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදං. අමූර්ත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනයක් කරා. එදා මේ ආරාධනය ලැබුණට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් කාලය දීපය දේශයේ කුලේ මව කියන 5 මහ බැලුම් බලලා එදා තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගත්තා. මව් කුස පිළිසිඳ ගන්නකොටත් දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් වෙලා ගියා. හරියටම මාස 10ක් මව් කුසේ වැඩුණා. බෝසත් පුතෙක් හරියටම මාස 10ක් මව් කුසේ වැඩෙනවා. වෙසක් පුන් පොහෝ දවසක එදා අපේ බෝසත්තාණන් වහන්සේ ලුම්බිනි සල්වනයේදී පින්වන්ත මහාමායා දේවිය කුසින් වෙසක් පුන් පොහෝ දවසේ දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් කරගෙන දසදහසක් ලෝක ධාතුවේම දෙව් බඹුන් අහසේ පිරීලා ඉතිරිලා සාදුකාර දෙද්දී එදා ලුම්බිනි සල්වනයේ පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකෙට පහළ වුණා. ඒ ඉපදිච්ච ගමන් කතා කරපු තුන්වෙනි ආත්මේ අපේ බෝසතාණන් වහන්සේ බිහි වෙනකොටම රන් දැලකින් පිළිගත්තේ සක්‍ර දෙවියන්. සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා බෝසත් පුතා අම්මගේ අතට දෙනවා. දේවිය බොහෝම සතුටට පත්වෙන් මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා එදා අම්මගේ අතට බෝසත් පුතාව දෙනකොට පුංචි සිරිපතුල පොළොව දිහාවට දිගු කරා. සිරිපතුල පොළොවේ තබන්න පෙර පොළොවෙන් නෙළුම් මලක් පහළ වුණා. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදහනි පුනබ්බව. මමයි ලෝකේ අග්‍රතම කෙනා. මමයි ලෝකේ ජේෂ්ඨතම කෙනා. මමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි මෙයින් මතු ඉපදීමක් නැත කියන සිංහනාදෙ කරගෙනමයි එදා වෙසක් පුන් පොහෝ දවසේ බෝසත් පුතා ලෝකෙට පහළ වෙන්නේ. පිංගතුනි එදා වෙසක් පුන් පොහෝ දවසේ අපේ බෝසතාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන මොහොතෙමයි මේ වජිරාසනයේ ළඟින් ඇසතු බෝධියේ බෝ අංකුරයෙන් පහළ වෙන්නේ. හැම බුදු කෙනෙක් වෙනුවෙන්ම මව් කුසින් බිහි වෙන දවසේමයි වජිරාසනයේ ළඟින් ඒ බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ පොළොවෙන් පැන නගින්නේ. උන්වහන්සේ වසර 29ක් ගිහි ජීවිතේ ගත කරා. එදා සතර පෙරනිමිති දැක්කට පස්සේ අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියාවන් කරා. දුෂ්කර ක්‍රියාව අතහැරලා එදා මේ භූමියට එනකොට සුජාතාවගේ කිරිපිඩු දානේ පිළි අරගෙන සුජාතාවගේ කිරිපිඩු දානේ වැළඳුවා. සොත්තිය බමුණාදීපු කුසතන මිටි යටත් අරගෙන සුදු ඇලි තලා අතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා මේ උතුම් පුණ්‍ය භූමියට උන්වහන්සේ වඩිනකොට ඇසතු බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. අපේ බුදුරජාණන් වහන්සේ එදා බෝසතාණන් වහන්සේගේ වයසත් අවුරුදු 35යි. දසතතු විහිදිලා උන්වහන්සේ පිළිගන්න මේ බෝධීන් වහන්සේ මේ භූමියේ මේ වජිරාසනේ බුදුවරු වෙනුවෙන් පහළ වෙන මේ භූමිය උන්වහන්සේ පිළිගන්න සූදානමින් වැඩ සිටියා. එදා උන්වහන්සේ ඉස්සල්ලාම කුසතන උතුරු දිසාවට පොළොවේ අතුරනකොට මහ පොළොව කම්පාවට පත් වුණා. උන්වහන්සේට වැටහුණා පෙර බුදුවරු උතුරු දිසාවට නොවේ එහෙනම් වැඩ ඉඳලා තියෙන්නේ. දකුණු දිසාවට කුසතන අතුරනකොට පොළොව කම්පාවට පත් වුණා.
බටහිර දිසාවට කුසතන එලනකොට ආයිමත් පොලෝ කම්පාවට පත් වුණා. නැගෙනහිරට කුසතන එලනකොට පොලෝ වෙනසක් සිද්ධ වුණේ. නැගෙනහිර දිසාවට කුසතන එලලා උන්වහන්සේදා මේ වජිරාසන භූමියේ මේ බෝධීන් වහන්සේ සෙවනේ මේ උතුම් පුණ්‍ය භූමියේ වැඩ සිටියේ පුදුමාකාර අධිෂ්ඨානයක් තුළ මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නේ නැතුව මම මේ ආසනීයම මරණයට පත් වුණත් මගේ ශරීරයේ ඇටමස් වේලිලා නහරවැල් ඉතිරි වෙලා මෙතනම මගේ ජීවිතය අවසන් වුවත් උතුම් ධර්මය අවබෝධ කරගෙන සම්බුද්ධත්වයට පත් නොවී නම් මේ ආසනින් නැගිටින්නේ නෑමයි කියන අධිෂ්ඨානයෙන් චතුරංග සමන්නාගත වීරියෙන් තමයි මේ වජිරාසනයේ මත වැඩ හිටියේ. එදා අපේ බෝසතාණන් වහන්සේ චතුරංග සමන්නාගත වීරියෙන් වජිරාසනයේ වැඩ ඉන්නකොටම කලබලයට පත් වුණේ වසවර්ති මාරයා. එදා වසවර්ති මාරයා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතුපිට නැගලා මහා සේනා පිරිවරාගත් මාර සේනාව උන්වහන්සේ වජිරාසනයෙන් නැගිටවන්න පුදුමාකාර බියජනක හඬ ඇති කරන්න පටන් ගත්තා. උන්වහන්සේ දෙසට විශාල ගල් පෙරලීගෙන එනවා වගේ භයංකාර හඬ ඇති වෙනවා. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයානක හඬ ඇති වෙනවා. අහසෙන් ගල් වැටෙනවා වගේ ඊතල වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති කරනවා. මේ විදියට මහ පොළොව ගිගුරුම් දෙමින් පොළොව පෙරලිලා එනවා වගේ භයානක ශබ්ද ඇති කරගෙන දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන වසවර්ති මාරයා ගිරිමේකලා කියන ඇතුපිට නැගලා මේ භූමියට ඇවිල්ලා මේ වසවර්ති මාරයා බෝසතාණන් වහන්සේට බොහොම සැර පරුස විදියට කියා හිටියා. වහාම ඔතනින් නැගිටින්න කිව්වා. ඔබ වහන්සේට අයිතියක් නැහැ කිව්වා. මගේ අවසරයක් නැතුව මෙතන වාඩි වෙන්න. මමයි කිව්වා කාම ලෝකේම අධිපතිය. පින්වතුනි මනුස්ස ලෝකේ අයිති කාම ලෝකෙට. දිව්‍ය ලෝක හයත් අයිති කාම ලෝකෙට. සතර අපායත් කාම ලෝකෙට අයිති. මේ කාම ලෝකේම අධිපති භාවයේ දරණ අය අතර වසවර්ති මාරයා තමයි අග්‍රම අධිපතිය. එදා මාරයා මාර සේනා පිරිවරාගෙන ඇවිල්ලා වහාම මෙතනින් නැගිටින්න කිව්වා. Tamanට මෙතන වාඩි වෙලා ඉන්න අයිතියක් තියෙනවා නම් මට සාධාරණ ඔප්පු කරලා පෙන්වන්න කියලා. හැබැයි ඒ වෙලාවේ උන්වහන්සේ බුදු වෙනකන් සාදුකාර දීදී බලාගෙන හිටිය දෙවියන් පවා මාර සේනාවට බියේ පලා ගියා කියන මේ භූමියේ. ඒ වෙලාවේ පිංගතුනි අපේ බෝසතාණන් වහන්සේට සාක්ෂියක් හැටියටවත් කවුරුවත් නැහැ. උන්වහන්සේට මෙතනදී Taman වහන්සේ මෙතන වැඩ ඉන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා Taman වෙනුවෙන් සාක්ෂියක් නැහැ කවුරුත් ඉදිරිපත් කරන්න. වජිරාසනයේ මත උන්වහන්සේ තනියම දැඩි අධිෂ්ඨානින් වැඩ ඉන්නවා. මාර සේනාව වට කරගෙන උන්වහන්සේට කියනවා නැගිටින්න කියලා. උන්වහන්සේ මෙනෙහි කරගෙන ගියා. තමන් වහන්සේගේ හිතට යම් දවසක සම්බුද්ධත්වයේ ගැන සිතුවිල්ලක් ඇති වුණාද ඔබ දන්නවා. මීට 20 අසංකේය කල්පලක්ෂයකට පෙරයි මාතු පෝසත ජාතකයේ සඳහන් වෙන හැටියට දින 7ක් පුරා තමන්ගේ අම්මා කරමත තියාගෙන සතර මහා සාගරයෙන් පීනලා ජීවිතේ බේරපු දවසේ මේ අම්මා පුතාට හදවතින්ම ආශිර්වාදයක් කරා. පුතේ පියතුමා නැති වෙච්ච දවසේ ඉඳන් ඔබ මාව බොහොම ආදරෙන් රැක බලා ගත්තා. මගේ මල මුට්ට ටික පවා අස්පස් කරා. මට උණු පැන් ඇල් පැන් වලින් අපෝපස්ථාන කරා. ඔබ වෙලදාම යනකොට මාවත් එක්කරගෙන ගිහිල්ලා නැව මුහුදුබත් වෙච්ච වෙලාවේ මගේ ජීවිතේ රැකගන්න ඔබ මහා කැපකිරීමක් කරා. දින 7ක් පුරා මාව කරමත තියාගෙන මේ මහා සාගරයෙන් එතර කරා. පුතේ නුඹට අසංකේය ගණන් සත්‍යයන් සංසාරයෙන් එතර කරවන්න ලෝතුරා සම්බුද්ධත්වයේම ලැබේවා කියලා ඉදා අම්මා හදවතින් ආශිර්වාදයක් කරා. ඒ තමයි බුද්ධත්වයේ ගැන පළවෙනියටම සිතුවිල්ලක් හිතට ඇති වෙච්ච දවස. ඒකට ධර්මයේ කියන්නේ පළවෙනි මනෝ ප්‍රනිධානය කියලා. මනසේ බුදු බව ගැන සිතුවිල්ලක් හිතට ආපු දවස. එදා ඉදන් අසංකේය 7කුත් කල්පලක්ෂයක් අසංකේය කල්පලක්ෂයක් පුරා පින්කර කර මනසෙන් ප්‍රාර්ථනා කරා මේ රැස් කරගන්න පිනෙන් මටත් අසංකේය ගණන් සත්‍යයන් සසර දුකින් එතර කරවන්න ලෞතුරා බුද්ධත්වයේම ලැබේවා කිය මනෝ ප්‍රනිධානය පුරාගෙන ආවා. ඊළඟට බුදු කෙනෙක්ගේ ශාසනයේ බුදු කෙනෙකුට අපෝපස්ථාන කරලා වචනයෙන් පළවෙනියටම ප්‍රාර්ථනයක් කරා මට යම් දවසක බුද්ධත්වයේ ලැබේවා කියලා. හැබැයි මේ මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ පුරණ කාලේ දහස් ගණන් බුදුවරු මුණ ගැහෙනවා. ඒ හැම බුදු කෙනෙක්ම අනියත විවරණ දුන්නා කියනවා. නියත විවරණයක් නෙමෙයි. අනියත විවරණ.
ඔබ උත්සාහ කරලා බලන්න කියනවා. උත්සාහ කරොත් කවදා හරි බුදු වෙන්නත් පුළුවන් වෙයි කියනවා. නියත වශයෙන්ම කියන්න බෑ. ඒ විදිහට වචනයෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරපු කාලයේ නවා සංකේය කල්පලක්ෂයක්. අසංකේය 9කුත් කල්පලක්ෂයක් වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර සංසාරේ පින් කරා. එතකොට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරගත සම්පූර්ණ කාලය අසංකේය 16කුත් කල්පලක්ෂයක් වෙනවා. ඊට පස්සේ තමයි දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට මුලින්ම නියත විවරණ ගන්න. බුදු කෙනෙක්ගෙන් නියත විවරණ ගන්න මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ සම්පූර්ණ වෙලා අෂ්ට ධර්ම සමවධානයෙන් තමයි විවරණ ලැබෙන්නේ. එදා විවරණ ගත්ත තැන ඉඳන් තමයි සාරා සංකේය කල්පලක්ෂයක් ආයමත් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමිතා සම්පූර්ණ කරන්න පටන් ගත්තේ. ඒවා පාරමී ධර්ම හැටියට උපපාරමිතා හැටියට පරමත්ත පාරමී හැටියට දස පාරමී 30 ආකාරයකට සම්පූර්ණ කරගෙන ආවා. ඒ එන ගමනේ තමයි බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වෙමින් සූවිසි විවරණ ලබා ගත්තේ. අන්නේ බුදුවරුන්ගේ පමණයි නියත විවරණයක් ලැබුණේ. බුදුරජාණන් වහන්සේලා 24 නමකගේ නියත විවරණ ලබාගෙන පැමිණියා. එදා මේ වජිනාසනේ මත වැඩ ඉඳලා මේ සියල්ල උන්වහන්සේ ආපස්සට මෙනෙහි කරගෙන ගියා. මම මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මම වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මම දසපාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. වෙස්සන්තරාත්මේ මගේ පාරමී බලයෙන් මහපොළොව පවා 7 වාරයක් කම්පා වුණා සත්‍යයි. ඒ නිසා මම මේ වජිරාසනේ වැඩ ඉන්නේ මම පාරමී සම්පූර්ණ කරගෙනමයි. කවුරු මට සාක්ෂියට නැති වුණත් මේ මහපොළොව මට සාක්ෂි දරාවි කියලා උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ පොළොවට අත තියලා මේ වජිරාසනේ මත උන්වහන්සේ දිවුරුවා මට කවුරු නැතත් මහපොළොව සාක්ෂි දරනවා කියලා. එදා උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ පොළොවට තියලා දිවුරනකොට මේ භූමියේ මහපොළොව ගිගුරුන් දෙමින් සෙලවෙන්න පටන් ගත්තා. ස්වාමීනි ඔබ වහන්සේට මේ ආසනයේ වැඩ ඉන්න අයිතියක් තියෙනවා. ඔබ වහන්සේ පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක් කියලා සාක්ෂි වශයෙන් මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වුණා. එහෙම පොළොව සෙලවෙනකොට පොළොව කම්පා වෙනකොට වසවර්ති මාරයා මාර සේනාවත් එක්කම සීසීකඩ පලා ගියා. ඕක තමයි අපි කියන්නේ බෝධි මූලයේදී මාර පරාජය කරා කියලා. එදා වසවර්ති මාරයා සීසීකඩ දස බිම්බරක් මාර සේනාවත් එක්කම බියේ පලා ගියාට පස්සේ දැන් උන්වහන්සේට බාධා කරන්න කවුරුවත් නැහැ. රාත්‍රී උන්වහන්සේ ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් කරගත්තා. පළවෙනි ධ්‍යානයේට, දෙවෙනි ධ්‍යානයේට, තුන්වෙනි ධ්‍යානයේට, හතරවෙනි ධ්‍යානයේට හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ හිත යොමු කරා තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත බලන්න. උන්වහන්සේට පහළ වුණා පළවෙනි විද්‍යාව පහළ වුණා මේ බෝධි මූලයේදී. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් අසංකේය ගණන් තමන් සංසාරේ ගත කරගෙන ආපු පෙර ජීවිත ඒ නුවණින් උන්වහන්සේට බලාගෙන යනකොට මේ ගෙවාගෙන ආපු දීර්ඝ සංසාර ගමනේ භයානකකම උන්වහන්සේට වැටහෙන්න පටන් ගත්තා. රාත්‍රී දෙවනි යාමේ හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනික් සත්වයෝ. ඒ අයත් මේ වගේම සතර අපායේ වැටි එන මහ භයංකාර සංසාර ගමනක යන පිරිසක්ද කියලා ලෝකේ අනික් සත්‍යයන් ගැන හිත යොමු කරනකොට රාත්‍රී දෙවනි යාමේ උන්වහන්සේට දෙවනි විද්‍යාව පහළ වුණා. ඒ තමයි චුතූපපාත ඥානෙ. ඒ ඥාණයෙන් උන්වහන්සේට වැටහෙන්න ගත්තා සත්‍යයක් මැරුණට පස්සේ චුත වුණාට පස්සේ උපත කරා යන ආකාරය දකින නුවණ. චුතූපපාත ඥානෙ. ඒ නුවණින් උන්වහන්සේ දැක්කා තමන් වහන්සේ වගේමයි මේ ලෝකේ අනික් සෑම සත්වයක්ම මරණයත් සමග සතර අපායේ මහගෙදර කරගත්ත සංසාර ගමනකට ඇදිලා යන්නේ. බොහෝ දෙනෙක් නිරේට ඇදෙනවා. තිරිසන් අපායවල වලට වැටෙනවා. പ്രേත අපායවල වල අසුර අපායවල වලට වැටෙනවා. කලාතුරකින් මනුස්ස ජීවිතයක් ලබන්නේ කලාතුරකින් සුගතියකට දිව්‍ය ලෝකයකට ඇදිලා යන්නේ. මේ වගේ භයානක සංසාර ගමනකයි මේ වැටි මේ සෑම සත්‍යයක්ම ගමන් කරන්නේ. රාත්‍රී දෙවනි යාමේ උන්වහන්සේට මේ අවබෝධය ඇති වුණා. රාත්‍රී තුන්වෙනි යාමේ උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකේ සත්‍යයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ කියලා රාත්‍රී තුන්වෙනි යාමේ ජරා මරණ වලට හේතුව විමසන්න පටන් ගත්තා. විමසගෙන යනකොට වැටහුණා ජාතිපච්චයා ජරා මරණ. ඉපදීමක් නිසායි ජරා මරණ ඇති වෙන්නේ. ඉපදීමට හේතුව විමසගෙන යනකොට වැටහුණා
භවපච්චයා ජාති. විපාක පිණිස කර්ම සකස් වෙන නිසයි මේ සත්‍යයන් උපදින්. විපාක පිණිස කර්ම හැදෙන්නේ කොහොමද කියලා විමසගෙන යනකොට උන්වහන්සේට වැටහීමක් ඇති වුණා. උපාදාන පච්චයා භව, බැඳී යාමක් නිසයි විපාක පිණිස කර්ම ඇති වෙන්නේ. බැඳී යන්නේ කොහොමද කියලා විමසගෙන යනකොට උන්වහන්සේට වැටහුණා තණ්හා පච්චයා උපාදාන. තණ්හාවක් නිසයි මේ සත්වයන් බැඳී යන්නේ. විමසගෙන ගියා තණ්හාවට හේතුව මොකද්ද? වේදනා පච්චයා තණ්හා, විඳීමක් නිසයි තණ්හා උපදී. ආපස්සට බලාගෙන ගියා එහෙමනම් විඳීමට හේතුව මොකද්ද? පස්ස පච්චයා වේදනා, ස්පර්ශයක් නිසයි විඳීම ඇති වෙන්නේ. එහෙමනම් ස්පර්ශයට හේතුව මොකද්ද? විමසගෙන යනකොට වැටහුණා සලායතන පච්චයා පස්සෝ. ආයතන හයක් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය තිබීම නිසයි ආයතන හයේ ස්පර්ශය ඇති වෙන්නේ. එහෙමනම් මේ ආයතන හය පහළ වෙන්නේ ඇයි කියලා ආපස්සට විමසගෙන යනකොට වැටහුණා නාම රූප පච්චයා සලායතන. නාම රූප නිසයි මේ ආයතන හයක් පහළ වුණේ. එහෙමනම් නාම රූප වලට හේතුව මොකද්ද කියලා ආපස්සට විමසගෙන යනකොට උන්වහන්සේට වැටහුණා විඥාන පච්චයා නාම රූපං. විඥානයක් බැස ගැනීම තුලයි නාම රූප සකස් වෙන්නේ. එහෙමනම් මේ විඥානේ හැදෙන්නේ කොහොමද? සංඛාර පච්චයා විඥාන, සංස්කාර නිසා පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර හැටියට පිනට අනුව විඥානේ සකස් වෙනවා. කරන අකුසලයට අනුව විඥානේ සකස් වෙනවා. සමාධිය වැඩුවත් ඊට අනුව විඥානේ සකස් වෙනවා. එහෙමනම් මේ සංස්කාර හැදෙන්නේ කොහොමද කියලා විමසගෙන යනකොට වැටහුණා අන්න හේතුව, මේ සංසාර ගමනට හේතුව වැටහුණා අවිද්‍යාවමයි හේතුව. අවිද්‍යා පච්චයා සංඛාරා, අවිද්‍යාව නිසයි මේ සංස්කාර හැදෙන්නේ. සංඛාර පච්චයා විඥාන, සංස්කාර නිසයි විඥානේ සකස් වෙන්නේ. විඥාන පච්චයා නාම රූපං, ඒ විඥාණයට අනුවයි නාම රූප සකස් වෙන්නේ. නාම රූප පච්චයා සලආයතන, නාම රූප නිසයි ආයතන හයක් පහළ වෙන්නේ. සලායතන පච්චයා පස්සෝ, ආයතන හයේ තිබීම නිසයි ස්පර්ශය ඇති වෙන්නේ. පස්ස පච්චයා වේදනා, ඒ ස්පර්ශය නිසයි විඳීමක් උපදින්නේ. වේදනා පච්චයා තණ්හා, ඒ විඳීම නිසයි තණ්හාව ඇති වෙන්නේ. තණ්හා පච්චයා උපාදානං, ඒ තණ්හාව නිසයි බැඳී යන්නේ. බැඳී යාම නිසයි උපාදාන පච්චයා භව, විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. භව පච්චයා ජාති, විපාක පිණිස කර්ම සකස් වෙන නිසයි උපදින්. ඉපදුනා නම් සියලු දෙනාටම ලැබෙන දායාදේ තමයි ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මෙන්න මේ කාරණය අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් බෝධි මූලයේදී විමසගෙන ගියා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොටම නැගෙනහිරෙන් අරුණෝදේ මතුවෙනවා. උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදෙන ලකුණු පහළ වෙනවා. දෙව් බඹුන් අහසේ සාදුකාර දිදී මේ වජිනාසන පුණ්‍ය භූමිය මත මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි වතාවට සම්බුද්ධත්වයට පත්වෙන අපේ බුදුරජාණන් වහන්සේට සාදුකාර දිදී අහසේ මදාරා මල් ඉසිමින් දෙවියන් පූජා පවත්වනවා. එදා නැගෙනහිරෙන් අරුණෝදේ පහළ වෙනකොටම අපේ බෝසතාණන් වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ උතුම් වජිනාසන පුණ්‍ය භූමියේ නැගෙනහිර දිසාවට මුහුණලා වැඩ ඉඳලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා සමගම දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් වෙලා ගියා. මහා ඝන අන්ධකාරේ පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වුණා. දසදහසක් ලෝක ධාතුවම සෙලවෙන්න පටන් ගත්තා. දසදහසක් ලෝක ධාතුවේම දෙව් බඹුන් ප්‍රීතිකෝසා කරමින් සාදුකාර පවත්වනවා. එදා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ වජිරාසනයේ මතම උන්වහන්සේ සතියක් විමුක්ති සුව විඳිමින් ඒ ඉරියව්වෙම මේ බෝධි මූලයේම වැඩ හිටියා. හැබැයි උන්වහන්සේ සතියක් වැඩ ඉන්නකොට බොහෝ දෙවිවරු දැන් සතියක් පුරා අහසේ සාදුකාර දිදී පූජා පවත්වනවා. ඒ අතර සමහර දෙවිවරු අල්පේශාක්‍ය හිත දැකීමේ හැකියාවක් නැති ඇතැම් දෙවිවරු සමහරු කියන්න ගත්තා තාම බුදු වෙලා නැතුව ඇති. උන්වහන්සේ සතියක්ම තාමත් ඒ ඉරියව්වෙම වැඩ ඉන්නේ වජිරාසනේ. එතකොට මහේශාක්‍ය දෙවිවරු හිත දකින දෙවිවරු කියනවා හා එහෙම කියන්න එපා. උන්වහන්සේ ඒකාන්තයෙන් සම්බුද්ධත්වයට පත් වෙලයි ඔය විමුක්ති සුවයෙන් වැඩ ඉන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා දෙවියන් අතර අදහස් දෙකක්. ඒ නිසා දෙව් බමුණුගේ සැක දුරු කළ යුතුයි කියලා තීරණය කරපු බුදුරජාණන් වහන්සේ මේ වජිරාසනෙන් අහසට පැන නැගලා
පළවෙනි වතාවට මේ බෝධියට ඉහළ අහසේදී බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරයේ තමයි යමා මහ පෙළහර පෑම. මේ බෝධීන් වහන්සේට ඉහළ අහසේ බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෝමින් ජලධාරාවන් විහිදෝමින් යමා මහ පෙළහර පාන්නට යෙදුණා. පිංගතුනි පළවෙනියට ශරීරයෙන් උඩ කොටසෙන් ඉනෙන් උඩ කොටසෙන් ගිනි දැල් විහිදෙනකොට ඉනෙන් යට කොටසෙන් ජල ධාරාවන් විහිදෙනවා. ඊළඟට ඉනෙන් යට කොටසෙන් ගිනි දැල් විහිදෙනකොට උඩ කොටසෙන් ජල ධාරාවන් විහිදෙනවා. මෙහෙම පෙළහර පාල ශරීරේ වම් පසට දෙපසට බෙදාගෙන ශරීරේ වම් පසින් ගිනි දැල් විහිදෙනකොට දකුණු පසින් ජල ධාරාවන් විහිදවනවා. අවසානයේ වම් කණෙන් ගිනි දැලක් විහිදෙනකොට දකුණු කණෙන් ජල ධාරාවක් විහිදවනවා. වම් නාස්පුඩුවෙන් ගිනි දැල් විහිදෙනකොට දකුණු නාස්පුඩුවෙන් ජල ධාරාවන් විහිදෙනවා. තල් කඳක් තරම් විශාල ගිනි දැල් ජල ධාරාවන් අහස්සේ විහිදවනවා. අවසානයේ රෝමකූප අතරින් පවා එක රෝමකූපයකින් ගිනි දැලක් විහිදෙනකොට අනික් සියුම් රෝමකූප අතරින් ජල ධාරාවන් විහිදවනවා. මෙන්න මේ පෙළහර පෑම ඉරිදිමතුන් අතර අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේටවත් යමා මහ පෙළහර පාන්න බෑ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පමණයි යමා මහ පෙළහර පාන්නේ. එදා මේ වජිරාසනයට ඉහළ අහසේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පළවෙනි සතිය අවසානයේ තමයි අහසේ යමා මහ පෙළහර පාමින් මේ භූමියේ ගිනි දැල් විහිදෝමින් ජල ධාරා විහිදෝමින් ඒ කාන්තේ තමන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියලා දසදහසක් ලෝක ධාතු දෙව් බමුන්ට සාක්ෂි සහිතව පෙරහර පාමින් උන්වහන්සේ ඔප්පු කරා. එදා සියලු දෙවියන් බ්‍රහ්මයන් සාදුකාර දීදී උන්වහන්සේ ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙලාමයි කියලා පෙරහර පාන්න පටන් ගත්තා. පින්වතුනි එවැනි අසිරිමත්ම භූමියක් මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතේ හැම බුදු කෙනෙක්ම සේවනය කරන අවිධහිත පුණ්‍ය භූමිය වජිරාසන පිම්බීම. හැම බුදු කෙනෙක්ගේම ජීවිතේ බුද්ධත්වයට පත් වෙන උතුම්ම පුණ්‍ය භූමිය. ඒ වගේමයි මේ ලෝක ධාතුවක් හටගන්න හැටි ඔබ අහලා තියෙන අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා ලෝක ධාතුවක් හටගන්නකොට. මේ දේශනාවේ අට කතාවල විස්තර වෙනවා ලෝක ධාතුවක් හටගන්නකොට මුලින්ම හටගන්න පටන් ගන්න තැන තමයි වජිරාසනයේ පිහිටි තැන ඉඳන් ලෝක ධාතුව හැදෙන්න පටන් ගන්න. සත්ත සූර්යෝත්ගමන සූත්‍රයේ විස්තර වෙනවා මේ ලෝක ධාතුවම කල්ප කෝටි ප්‍රකෝටි ගාණක් ගිය තැන සූර්යාව හතකගේ ආලෝකේ වැටිලා මේ ලෝක ධාතුවම විනාශ වෙලා යන කාලයක් යන. එහෙම විනාශ වුණත් අවසාන වශයෙන් විනාශ වෙන්නේ වජිරාසනයේ පිහිටන තැන. ලෝකේ මධ්‍ය දේශයේ පිහිටි මධ්‍ය භූමිය ලෝකෙම මැදක් හැටියට තියෙන බලවත්ම තැන හැටියටයි වජිරාසන පුණ්‍ය භූමිය ගැන විස්තර වෙන්නේ. මේවැනි උතුම් පුණ්‍ය භූමියක ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2561ක් අවසන් වේගෙන යන කාලයක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය බුද්ධ අධිෂ්ඨාන ලෝකේ පුරා තාමත් පවතිනවා. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් දෙව් මිනිසුන් වන්දනා කරන ඒ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා තාමත් දෙව් බඹුන්ගේ වන්දනා ලැබමින් ලෝකේ පුරාම පවතිනවා. ඒ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා තව අවුරුදු 2400 ගණනක් ගිය තැන බුද්ධ අධිෂ්ඨානයේ මත මේ වජිරාසනයේට ඉහළ අහසේදී බුදුරුවක් මවාගෙන ඒ බුදුරුවට සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙනවා. ඒ මැවෙන බුදුරුවේ නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ පිහිටනවා. ඒ මැවෙන බුදුරුවේ උරහිස් මත අකු ධාතුන් වහන්සේලා දෙනම එදාට පිහිටනවා. ඒ බුදුරුවේ ශ්‍රී මුකේ තුල සතර දළදා වහන්සේලා පිහිටනවා. අනෙක් සියලුම බිඳී ගිය අබෑට ප්‍රමාණයට, හඩසහල් ප්‍රමාණයට, මුම්පියලි ප්‍රමාණයට බිඳී ගිය ද්‍රෝණ 8ක් වෙච්ච සියලු සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ මේ වජිරාසනයේට ඉහළ අහසේ මැවෙන බුදුරුවේ ඒ ශ්‍රී ශරීරයේ තුල අස්ති ශරීරයේ හැටියටම ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ම පිහිටලා ආයමත් ධාතුන් වහන්සේලා ගේ මැවෙන බුදුරුව මේ භූමියේ අහසේ යමා මහ පෙළහර පානවා. ඒ පෙළහර පෑමත් බුදු වෙලා පළවෙනි සතිය අවසානයේ දෙව් බමුණුගේ සැකදුරු කරන්න යමා මහ පෙළහර පෑමත් දෙක එක හා සමානයි කියලා සඳහන් වෙනවා. එතකොට මේ බුදුරුව අහසේ යමා මහ පෙළහර පානකොට වජිරාසනයේ පොළවෙන් අහසට පැන නගිනවා. ඒ වජිරාසනයේ මත මේ බුද්ධගයා මහා විහාරයට ඉහළ අහසේ ඒ බුදුරුව වැඩ ඉන්නවා සමගම විශාල ගිනි ජාලාවකින් බුදුරුව වැසී යනවා. දෙව් බමුණු අහස
අහසේදන් මදාරාමල් ලිහිනකොට බොහෝ දෙවිවරු කෙලෙස් සහිත දෙවියන් හඬා වැළපෙනවා. අනේ මේ ලෝකයට පහළ වෙච්ච දහම් මැස ඉක්මනින් පිරිනිවන් පෑවා. අපිට වන්දනා කරන්න හරි ඉතිරි වෙච්ච 13 වහන්සේලාත් අද පිරිනිවන් පානවා කියලා දෙව් බඹුන් හඬා වැළපෙනවා. එදාට ඒ බුදුරුව ගිනි ජාලාවකින් වැසී යනවා. ටික වෙලාවකින් අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවේ. ද්‍රෝණ 8ක් වෙන සියලු සර්වඥ 13 වහන්සේලා මේ වජිරාසනයට ඉහළ අහසේ දැවිලා පිලිස්සිලා අතුරුදහන් වෙනවා. ඒක තමයි ධාතු පරිනිර්වාණය කියලා කියන්නේ. මේ ත්‍රිවිධ පරිනිර්වාණයන්ගෙන් පිරිනිවන් පෑම් දෙකක්ම සිද්ධ වෙන්නේ මේ වජිරාසන භූමිය මතදිමයි. ක්ලේශ පරිනිර්වාණය එහෙමත් නැත්නම් සෝපාදිශේෂ පරිනිර්වාණය සම්බුද්ධත්වයට පත්වීම සිද්ධ වුණේ මේ වජිරාසනයේ මතදීමයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් යන තැන 13 වහන්සේලා එකතු වෙලා ධාතු පරිනිර්වාණය සිදු වෙන්නේ මේ වජිරාසන භූමියට ඉහළ අහසේමයි. ඒ නිසා මෙවැනි ලෝකයේ තියෙන උතුම්ම තැන දෙව්ලොවත් බඹලොවත් දසදහසක් ලෝක ධාතුවටම එකවරකට එක බුදු කෙනයි ලෝකේ පහළ වෙන්නේ. බුදුවරු පහළ වෙන්නේ දෙව්ලොව බඹලොව නෙමේ මනුලොව විතරයි. ඒ නිසා මේ මගුල් සක්වලේ මේ ලෝක ධාතුවේම බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ මනුලොව මේ වජිරාසන පුණ්‍ය භූමිය මතදීමයි. ඒ නිසා මෙවැනි උතුම්ම පුණ්‍ය භූමියකට පැමිණෙන්න පවා මහා පෙර පිනක් තියෙන්න ඕනේ. මෙවැනි උතුම් පුණ්‍ය භූමියකට පැමිණිලා මේ වගේ බෝධීන් වහන්සේ දෙස බලාගෙන වජිරාසනයේ දෙස බලාගෙන මේ බුද්ධගයා මහා විහාරයේ දෙස බලාගෙන සාදුකාර දීදී බණ ටිකක් අහන්නත් මහා පිනක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ සියලු පින ඔබටත් මටත් අපි හැම දිනාටමත් නිවන් අවබෝධයේ පිණිසම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම ඉක්මනින්ම මේ භයානක සංසාර දුකින් නිදහස් වීම පිණිසම මේ පින අපි හැම දිනාටම උපකාර වේවා 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 කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් පින්වතුනි මේ උතුම් බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමියට අධිග්‍රහිත භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙව් බඹුන් සාදුකාර දීදී මේ අපි ධර්ම ශ්‍රවණය කරමු. මේ පින සියලු දෙවියන් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා. සාදු සාදු සාදු.